මේ බැඳි කළුවරව කළුවර අහස ලස්සන තරු දිලෙද්දී හිමිදිරි උදය ලස්සන පිණි වැටෙද්දී මිහි මත සොඳුරු සුවඳැති මල් පිපෙද්දී හදවත සොඳුරු මිනිසත්කම පිරෙද්දී සොඳුරු සිතැත්ති නමින් ලියවුණු කවියක්. කවුද දන්නේ මේ සිතැත්ති? කොමුණත් කළුවර අහසේ මල් දකින්න හිතුණා අදත් සෙනෙහසින් මේ බැඳි කළුවරේදී. අයිබෝන් හිතවතුනි, අයිබෝන් ජයනී. අයිබෝන් වජිර. කළුවර අහසේ ලස්සන බලන්න ඕනේ නම් හිස ටිකක් ඉහළට ඔසවන්නම වෙනවා. ඉහළට එසවුණු මනස හිත බැඳි නව කල්පනා එක්ක පුබුදමු අද කළුවර රැය පුරාම. තරුමල් අතරින් දැල්වෙයි මිනිපහන් එතකොට. තරුමල්යායම පොඩි කර ආස්විලේ ඉර හඳ මිරිකා දිය කර සාගරේ අඳුරේ උන්නෙමි ලොවම එපාවි මා හැරදා ගිය දවසේ මා හැරදා ගිය දවසේ පැවසුවෙමි අසනා කෙනෙක් නැති පාලු නැසුවෙමි තනියට කෙනෙක් නැති දැවුනේ පිරිසිදු සිතකින් එකම ලඳක් වෙත පෙම් කළ උමදුවෙනි තරුමල්යායම පොඩි කර ආස්විලේ ඉර හඳ මිරිකා දිය කර සාගරේ අඳුරේ උන්නෙමි ලොවම එපාවි මා හැරදා ගිය දවසේ මා හැරදා ගිය දවසේ නුවර උයන් මැද අමුලඳුන් නැති යටසින් වැළුනෙත් රහසින් කතා නැති දැවුනේ පිරිසිදු සිතකින් එකම ලඳක් වෙත පෙම් කළ නිසාවෙනි තරුමල්යායම පොඩි කර ආස්විලේ ඉර හඳ මිරිකා දිය කර සාගරේ අඳුරේ උන්නෙමි ලොවම එපාවි මා හැරදා ගිය දවසේ මා හැරදා ගිය දවසේ මේ බැඳි
අලුතින් හිතන මිනිස්සු ඉන්න සමාජයක් ලස්සනට අලුත් දේවල් අපට මුණගස්වනවා ජයනි. දැන් එකම දේ දිහා වුණත් වෙනස් ඇසකින් බලමින් ඉදිරියට යන්න පුළුවන් වීම පුදුම තරම් වාසනාවක්. ඔබ දන්නව ඇති අර Diary of the Wimpy Kid කියලා තියෙනවනේ පොතක්. Diary of a Wimpy Kid. මේක Dog Days කියලාත් කියනවා නේද? මේ Dog Days Diaries කියලාත් කියනවා. මේ මටත් මේ පොඩි අය ගාව තිබිලා තමයි මේ පොත හම්බෙන්නේ. ජෙෆ් කිනි තමයි එහි රචකයා. ඔහු ලියන ආකෘතිය වචර හරිම ආකර්ශනීයයි. මොකද මේ අකුරු රටාව කාටුන් චිත්‍රයක දිනපොත සරසන විදිහෙන්ම දරුවන්ගේ ආකර්ෂණය ඉතාම ප්‍රබල විදිහට ඔහු දිනා ගන්නවා. ඔහු කාටුන් චිත්‍ර ශිල්පියෙක්. ඉතින් එතනින් එහාට ගියාට පස්සේ ඔහු පැනපු පින්ම ලෝකයේම වසඟ කරන එකක් බවට පත් වෙනවා. දැන් පුළුවන් නම් හොයාගන්න මේ Diary of a Wimpy Kid කියන පොත. හරි එහෙම නැත්නම් අන්තර්ජාලයට ගිහලා හරි පොඩ්ඩක් බලන්න උත්සාහ කරන්න. එහි අකුරු රටාවන් සහ එහි චිත්‍රවල තියෙන විශේෂත්වය. දරුවෝ පුදුම විදියට නැඹුරු කරගන්නවා. දැන් මම ඒ දකින්නකම් ඒ වගේ ආකෘතියක් දැකලා තිබුණේ නැහැ. ඔහුට ඕන වෙලා තියෙන්නේ කතාකරුවෙක් වෙන්න නෙවෙයි. ඔහුට ඕනලා තියෙන්නේ චිත්‍ර ශිල්පියෙක් වෙන්න. චිත්‍ර ශිල්පියෙක් වෙන්න ආපු ගමනේදී ඔහුට අර චිත්‍ර ශිල්පියා සාමාන්‍යයෙන් අර ඔහුට ආවේනික රටාවක් හොයනවනේ. එතකොට ඒ අකුරු වලටත් අමුතු රටාවක් හදන්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් අවසානයේ ඔහු නතර වුණේ දරුවන් ප්‍රිය කරපු බොහොම සුපිරි දක්ෂයෙක් විදියට භාෂා 64කින් සංස්කරණ 76ක් ඔහුගේ පොත්වල දකින්න පුළුවන්කම තියෙනවා කියලා කියනවා. ඉතින් ඒ නිසා ඔහු ලෝක ප්‍රකට ලේඛකෙක්. දිනපොත් ලියන එක ඉස්සර නම් පුරුද්දක්. දැන් නම් කොහොමද කියලා දන්නේ නැහැ. මේ දිනපොත් ලියපු කාලෙක කතාවක්.
හොඳයි ලෙසින් මගේ දින පොතේහි අද රැලියන්නේ මගේ දින පොතේහි අද රැලියන්නේ අප පෙම් කතාවේ අවසානයයි ඔබ නේනදා හිතනා මනමාලියයි මගේ දින පොතේහි අද රැලියන්නේ මේ බැඳි කළුවරව ප්‍රශාන් කහගල්ල ලියූ කවියක තිබුණා මෙහෙම. මට ගිලිහුණු මගේ සිතුවමේ පාට දන්නේ මම විතරයි. ඒක දන්නේ ඒ සිතුවමේ කටු සටහන විතරක්මයි. මේ කවිය එක පැත්තට හරවන්න පුළුවන් හරියට අර අටපට්ටමක් වගේ. හැරෙන පැත්තට ඒක කවියක් වුණාට ඒ පැත්තෙන් පේන පාට එකිනෙකට වෙනස්. ඒක තමයි කවියක හැඩයේ තියෙන අමුත්ත. ගොඩක් අය කටු සටහන බලලා පාට ගැන කතා කරන වෙලාවලුත් අපි දකිනවා. ඒත් එතකොට අර මේ කතාවේ පේන්න තියෙන්නේ කටු සටහන විතරයි. ඔහු පාට ගැන නොදන්න බව අපට හිමින් ඇඟ වෙන්න පටන් ගන්නවා. මොකද ඔහු කතා කරන චිත්‍රයේ පාට නෑ, තියෙන කටු සටහන විතරයි. ඉතින් ආගෙන ඉන්න බලාගෙන ඉන්න අයට හොඳටම තේරුම් යනවා ඔහු ඇත්තටම පාට ගැන දන්නේ නෑ කියලා. මේ කතාව ගොඩක් තැන්වලට ආදේශ කරලා බලන්නත් ඔබට ඕන නම් පුළුවන්. අපි යන්නේ පාට දේදුණු පිරුණු අහසට. පාට දේදුණු සේදිලා ඈත කඳු යායේ සීතරෑ සඳ පීදිලා නීල තරු යායේ නීල තරු යායේ ලෙසින් පාවි ඇතින් හැපි බිඳේ පාට දේදුණු සේදිලා ඈත කඳු යායේ සීතරෑ සඳ පීදිලා නීල තරු යායේ නීල තරු යායේ දුරින් ඇදී යෑමෙන් පාවි නොයන් සඳේ පාට දේදුණු සේදිලා ඈත කඳු යායේ සීතරෑ සඳ පීදිලා නීල තරු යායේ නීල තරු යායේ මේ බැඳි කළුවරව උපන් දිනේ ඉඳලා
මැරෙන මොහොත වෙනකං මිනිස්සුන්ගේ ජීවිතවල කොයි තරන්නම් විපරියාස සිද්ධ වෙනවද. දැන් අපි විසින් විඳින්න ලබන ප්‍රේමයත් විවිධ ස්වරූපයෙන් අපට මුණගැහෙනවා. සහෝදර ප්‍රේමය, දාරක ප්‍රේමය, මාතෘ පීතෘ යෞවන භක්ති, දේශප්‍රේමය, මේ විදියට ප්‍රේමයේ විවිධ වර්ණ අපට මුණගැහෙනවා. මේ සියලු ප්‍රේමයන් තුළ තියෙන්නේ අමුතුම ආවේනික සුන්දරතාවයක්. කවිය සහ ගීතය මේ සුන්දර බව ඉතාම පරිස්සමට ලුහුබඳින අති ප්‍රබල කලාධාරාවන් දෙකක්. ඒ වෙනුවෙන් විවිධ තැන්වල ඉඳලා පද පේරිවලින් අපේ හිත් ඇතුළට ගමන් කරනවා. ඉතින් ඇත්තටම මේ අපේ හිත් ඇතුළට ගමන් කරනකොට අර උස කඳු මුදුනක ඉඳලා විටෙක නිර්මාණකරුව ගමන අරඹනවා. තවත් වෙලාවක පහත බිමක ඉඳලා ඔහු ගමන අරඹනවා. තවත් විටක පහත බිමේ ඉඳලා උස කඳු මුදුනක බැලුම් හැලනවා. දැන් අපි යන්නේ මොන වගේ කතාවකටද? ඔබට පුළුවන් ගීතයට එබිලා ඒ පිළිබඳව හොයා බලන්න. නමුණු කුලගිරිහිස උදුල සඳ මණ්ඩල දුටු නෙත රැවටුනා තමයි. කිමද මේ තරං ඒ ගැන හිනහෙන්නට කාරණා. මුහුණ රතු වෙලා දෙනෙතින් කඳුළු පනින තුරු එළියට ඕම හිනා වෙනකොට උඹ ලස්සනයි උමා. නුඹේ වත මණ්ඩල සංගවා මුවාවෙන ලෙසින් අතුරන සිත පිණ නිසා තිලකය පාළු වෙයිුමා. සිත මීදුමේ තිරපට වලලුළු අතින් ඉවතට ඈත් කර හොරෙන් එමිහිට බලාපංුමා. තුමුල නමුණු කුලගිරිහිස උදුල සඳ මණ්ඩල දුටු නෙත රැවටුනා තමයි. කිමද මේ තරං ඒ ගැන හිනහෙන්නට කාරණා. මුහුණ රතු වෙලා දෙනෙතින් කඳුළු පනින තුරු එළියට ඕම හිනා වෙනකොට උඹ ලස්සනයි උමා. කන්ද උඩරුවින් දිදුලන කන්ද කදිර දේවාලය අපට පිහිට වෙයි කියලා හිතනවද උමා. අප වටා නැගෙන උවදුරු ඈත් වී නොබෝ කලකින් පිච්චමල් සුවඳ විතරක් ඉතිරි වෙද උමා. තුමුල නමුණු කුලගිරිහිස උදුල සඳ මණ්ඩල දුටු නෙත රැවටුනා තමයි. කිමද මේ තරං ඒ ගැන හිනහෙන්නට කාරණා. මුහුණ රතු වෙලා දෙනෙතින් කඳුළු පනින තුරු එළියට ඕම හිනා වෙනකොට උඹ ලස්සනයි උමා. 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 ඕම හිනා වෙනකොට මේ බැඳි කළුවරව පිරිමි ඔක්කොම තිගැස්සෙනවලු උඹගේ සුදු සාරියේ දිස්නෙට. උඹව චුත කර දාන්නට
බලි තොවිල් හදි හූනියන් හරියට උන්ගේ ඇස්වල තිබුණු බැල්මට අහු නොවී සිටිය නං ඉස්සර අපෙකුත් නැති සප්පයෙක් කිරි එන්නේ නෑ නොවේ උඹේ තුරුලට. තනුජා ලුම්බිනී කිවිඳිලියපු කවියක්. මෝහිනිය දිහා බලලා කවි ලියමින් සමාජයේ එක අඳුරු පැතිකඩක් ගැන අපිට පෙන්වලා දෙන නිර්මාණකාරණයක් තමයි අය. අපි හැම තිස්සෙම කියනවා වගේ නිර්මාණය හරි අමුතුයි. ඒව දිහා බලන අපිත් ඇත්තටම අමුතු වෙලා යනවා. ඕදැන් නිර්මාණ දිහා බලනකොට අපිත් අමුත්තු වෙනවා. අමුතු අය බවට පත් වෙනවා. ඒ කියන්නේ අපි කවදාවත් නොගිය තැන්වලට යන්නට පටන් ගන්නවා. ඒක තියෙනවා මෙහෙම. උඹගේ රෙදි පොට ලිහා දැම්මට අන්දවන්නට කෙනෙක් නැති බව. මන් තරේ උඹට කිව්වා මෝහිනී මයි මැනික මතකද? ඉරාගෙන කඳු අනෝරා වැසි වැටෙන මැදියම් රැයේ තනියම පාලු තැන්වල නොගැවසී හිඳ වරෙන් කෙල්ලේ ගෙදර දුවගෙන. අම්මලගේ ආදරය දැනෙන විදිය හරි ලස්සනයි. මේ කල්පනාවත් ඒ වගේ පරිස්සම් කල්පනාවක්. පමිතාර් ලියනගේ තමයි මේ කල්පනාව ලිව්වේ. ප්‍රදීපා ධර්මදාස නිර්මාණකාරණය සහ සුනිල් දිරිසිංහයන් මේ පරිස්සම ගැන අපට කියා දෙන මොහොත. මලක් සේහි නැහිලා දුව වැඩෙන හැටි බලා බයත් හිතෙනවා මැනිකේ ගන අඳුර බෝවෙලා උතුරු සොයනා රුදුරු නොමිනිසුන්ගෙන් මුදා දෙනෙත් සේරක ගනිමු පුතුට මග පෙන්නලා. පිපෙන මුත් රුවදරා සුවඳ නැති මල් පවා නොවටිනා බව කියමු දුවගේ හිත සනසලා. නැන්න ගුණෙන් සවි වඩා සඳදින් හදතෙවා ජීවිතය කියා දෙමු පුතුගේ හිත නොරිදවා. මලක් සේහි නැහිලා දුව වැඩෙන හැටි බලා බයත් හිතෙනවා මැනිකේ ගන අඳුර බෝවෙලා. උතුරු සොයනා රුදුරු නොමිනිසුන්ගෙන් මුදා දෙනෙත් සේරක ගනිමු පුතුට මග පෙන්නලා. රටදැයම හඳුනනා නව පැතුම් පනපුවා අපේ රුව ගුණ කියමු කලාවැව පෙන්නලා. රට දෙයම හඳුනනා සොඳුරු මිනිසෙකු වෙලා ලොව දිනන හැටි කියමු ඉරුණු මිනිසෙකු වෙලා. මලක් සේහි නැහිලා දුව වැඩෙන හැටි බලා බයත් හිතෙනවා මැනිකේ
ගන අඳුර බෝ වෙලා ගොතුරු සොයනා රුදුරු නොමිනිසුන්ගෙන් මුදා දිනිත් සීරක ගනිමු පුතුට මග ඉන්නලා මේ බැඳි කළුවරව දෙවියන් පිළිබඳව අපිට විවිධ කතා කියවන්න ලැබිල තියෙනවා. දැන් දේවකතා කියන්නේ සාහිත්‍යයක්. වීරකතා, දේවකතා, ප්‍රේමකතා මේ දැනුම මත පදනම් වෙච්ච සාහිත්‍ය කල්පනාවන් හොයාගෙන යනකොට දේව පුරාණයන් පිළිබඳවත් තොරතුරු අපට කියවන්න ලැබෙනවා. දැන් දේව පුරාණයේ දෙවියන්ගේ ස්වරූපයන් පිළිබඳව කතා කරනවා වැඩිනේ. දැන් දිව්‍ය ලෝකයට යන්න ජයනේ අපිට තියෙන පුදුම උනන්දුවක් සහ ආසාවක්නේ. අපි කැමති දිව්‍ය සම්පත් විඳින්න. ඉතින් දෙවියෝ ඉන්න ලෝකවල සැප ඉතිරෙනවා කියලා තමයි වචන අපි අහලා තියෙන සහ අපි දන්නේ. නිසාම වෙන්නේ දිව්‍ය ලෝකෙට ඉක්මනින් යන්න අපි බලාගෙන ඉන්නේ. එතකොට ඇත්තටම දෙවියෝ දුක් විඳින්නෙම නැද්ද? හරියට ඒ කතා අධ්‍යයනය කළොත් ඔවුන්ගේ දුකත් අපිට හඳුන ගන්න පුළුවන්. ඇත්තටම දෙවියෝ දුක් විඳිනවා වගේ කියලා හිතනවා නේද? ඒ කියන්නේ දෙවියෝ දුක් විඳින්න නැත්තම් පන්සිලු වීණා වාදනය කරයිද දුක දරා ගන්න බැරුව? ප්‍රේමේ විරහව දරා ගන්න බැරුව දෙවියන්ට හිතන දේවල් ගන්න පුළුවන්ද? එහෙම බෑ මං හිතන්නේ. දැන් දිව්‍ය අප්සරාවකට හිත ගියොත් එහෙම ඒ දිව්‍ය අප්සරාව අකමැති වුණොත් දෙවියන්ට දුක හිතනවා ඇති. දැන් දෙවියන් පෙම් කරද්දී දුකට පත්වෙන බව අපිට මේ විවිධ කතා ඔස්සේ දැනගන්නට පුළුවන්කම තියෙනවා. දැන් අර දෙවියන්ට පෙම් කරන දේවදාසියෙක් හමු වුණාම ප්‍රනීත බේසුන්දර මහත්මයා හරි ලස්සන අදහසක් අපිට මතු කරලා දෙනවා. ඉතින් ආචාර්ය ප්‍රනීත බේසුන්දරන් කොහොමත් සාහිත්‍ය රස කල්පනා ඉතාම හොඳින් උලුප්පල මතු කරලා දෙන කෙනෙක්. අපි යනවා ඒ මිහිර විඳින්න චන්දන ලියනාරච්චි සමග. සුන්දරියේ රන් රසුදැල් රාවණ ගේවී රන්මිනි මෙවුලේ කින්කිනි අඩ නින්ද බිඳීවී රන්දෙවලේ දේවදාසි බැල්මහිලාවී පූජාසනී පුදන්න රැඟුම් රුබර දේවී සුන්දරියේ රන් රසුදැල් රාවණ ගේවී මාරන් කඳ ඔබරු ඉඳින්න ලෝල නොවේදෝ වස්දන්ද නන්දනීය නොවේදෝ මාරන් කඳ ඔබරු විඳින්න ලෝල නොවේදෝ වස්දන්ද නන්දනීය නොවේදෝ ගන්ධාර කුලේ මෝහිනි රණ හංස තඩාගී පීනන්න ඉන්නදු සඳ පානී සුන්දරියේ රන් රසුදැල් රාවණගේ
සීකඩයයි දුල්වසන් මෙවුල් ඉනරැන්දු සංයෝග හා වියෝගය කැන්දු සීකඩයයි දුල්වසන් මෙවුල් ඉනරැන්දු සංයෝග හා වියෝගය කැන්දු නිම්හිම් කොහෙද මයිදුරන් කම්සුව බැන්දු වාවාගනින් කෙසේ රති දෙවුරු සුන්දරියේ රන් රසුදල් රාවනගේ රන්මිනි මෙවුලේ කින්කිනි අඩ නින්ද බිඳීවි රන්දවලේ දේවදාසි වැල්මහිරාරි පූජාසනේ පුදන්නරඟුම් රුබර දේවී සුන්දරියේ රන් රසුදල් රාවනගේ බැඳි කළුවරව බුදුහාමුදුරුවෝ ලෝකයේ ජීවත් වෙන පුද්ගල චරිත 3ක් ගැන කතා කරනවා. ඖට්ටික සම, පදේශ වස්සී සහ සබ්බත්ත වස්සී කියලා තමයි මේ තුන් දෙනාට කියන්නේ. දැන් ඔය ඖට්ටික සම කියලා කියන්නේ හැකියාව තියනවලු. හැබැයි කිසි කෙනෙකුට කිසි දෙයක් දෙන්නේ නැලු. ඖට්ටික සම කට්ටිය. හැකියාව තියාගෙන කිසිවක් දෙන්නේ නැහැ. සමහර වෙලාවට මේ ප්‍රදේශයක් තෝරගෙන දෙන කෙනාට තමයි කියන්නේ ප්‍රදේශ වර්ෂී කියලා. ඒ කියන්නේ එයා දෙන්නේ පළාතට විතරයි. ඔව් ඊට පස්සේ සබ්බත් වස්සී කියලා කියන්නේ කිසිම සීමාවක් හිතන්නේ නැතුව කාටත් දන් දෙන කෙනාට. මේ ගැන සටහනක් මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහන්ගේ වැසිදිය දහර කියන පොතේත් සටහන් වෙලා තියෙනවා. වැහිබර දිනක ඉපදෙයි මෙහි මඩල තෙමෙයි. දියණිය කිවිඳියක් වෙයි නෙතු සංගල පෙඟෙයි. ඇයගේ නෙත බියස මුදු සඳ වතුර නටයි. ඇය කවි ලියයි කවියෙන් හද මැදුරු තනයි. මේ කවිය ගැන තව කතා කරමු තව දවසක. වැසි දෙවිඳි තුරු රජිනා එපාතේ මන හෙට උදේට මිටි බඳින්න නඩේට දෙන්න එක දවසක් තව රැඳින්න එපා වහින්න අඬන නංගි නලව ගන්න දිවැස් දෙලන්න පුරයට නොයිද එය අම්මා බුදුන් අරංගිය නිවන් පුරට නොයිද එයා ඒ දෙන්නා දීලා ගියේ සිදාදියට නොයිද එයා දෙයියෝ බුදුන් බලන දිනේ අනේ කියන් හෙටද කියා අනේ කියන් හෙටද කියා වැසි දෙවිඳි තුරු රචිනා එපාතේ මන හෙට උදේට මිටි බඳින්න නඩේට දෙන්න එක දවසක් තව රැඳෙන්න එපා වහින්න අඬන නංගි නලව ගන්න දිවැස් කෙලන්න ගසේ රුක් දෙයෝ උරන වෙලා මතු බුදුවන අපේ අම්මා අප්පා එක්ක එකතු වෙලා අපි දෙන්නා තනි කරදා එළොව බලා යන්න වෙලා තුන් මාසේ අදටයි බණ අහන්න සමා වෙලා බණ අහන්න සමා වෙලා
වෙසි දෙවිඳී තුරු රචිනා එපාතේ මන්න හිට උදේට මිටි බඳින්න නඩේට දෙන්න එක දවසක් තව රැඳෙන්න එපා වහින්න අඬන නංගි නලව ගන්න දිවැස්සෙලන්න මේ බැඳි කළුවරව ජලාශයක පැවැත්මට ජලය ගලා ඒම වගේම ජයනේ ජලය බැසයාමත් හරිම වැදගත් වෙනවා. ගලායන ජලය ජලාශය තුළට එනවනේ. ඒ වගේම අපද්‍රව්‍යත් ඒ ඔස්සේම ඒ ජලාශයට එනවා. ඒ නිසා මේකට මේ ජලාශය පිරිසුදු කරන්න තියෙන හොඳම සහ කෙටිම සරලම විදිහ තමයි ජලාශයෙන් ජලය ගලාගෙන යන ඒ කියන්නේ බැහැරට යන ක්‍රමයක් ප්‍රතිනිර්මාණය කරන එක. කොහොමත් ජලාශයකට විතරක් නෙමෙයි මේ පොදු දහම හැම තැනකටම පොදු සමාන ධර්මතාවයක්. ඔව් ඇත්තටම දැන් මේක විවිධ ආදේශක සහිතව සාකච්ඡා කරන්න පුළුවන් කාරණයක් දැන් ජීවිතයටත්. වර්තමානයේ අලංකාර ජලජ පරිසර පද්ධති ඉදි වෙනවා. දැන් අපි ගත්තොත් එහෙම කොළඹවට කොයිතරම්නම් මේ වගේ පරිසර පද්ධතින් ඉදි වෙනවද? ඒවා හැඩ වෙනවද? හැබැයි කාලයක් යනකොට ඒවට මොකද වෙන්නේ? ඒවා බොර පාට වෙන්නේ කොහොමද? මඩ පාට වෙන්නේ කොහොමද? තෙල් පාට වෙන්නේ කොහොමද? ප්ලාස්ටික් පාට වෙන්නේ කොහොමද? එහෙම කියලා ඉතින් හොයා බලන්න ඔබට පුළුවන් ඔය විවිධ තැන්වල ඇවිදලා බැලුවයින් පස්සේ එනිසා පරිස්සමෙන් ඇවිදිනකොට පරිස්සමෙන් රස විඳිනකොට ඒවායේ පවිත්‍ර මොහොත පිළිබඳවත් හිතා බලන්නට පුළුවන් නම් හරිම වටිනවා. මොකද තවම තරුණ වටපිටාවක් අපිට තියෙන නිසා. ගංග තවම තරුණයි ජල තරංග හිනෙහි ගංග තවම තරුණයි ජල තරංග හිනෙහි ගංගෑලවල අපිටි කතා ගංග රැලි පවා මුණයි ගංග තවම තරුණයි නිසලයි කොන්ද මල් නිදා නොඉදී සඳ තවම නිසලයි කොන්ද මල් නිදා නොඉදී රෑ අහස යට අපි කී කතා තරුවැල් හෙමින් මුමුණයි ගංග තවම තරුණයි ජල තරංග හිනෙහි ගංගෑලවල අපි කී කතා ගංග රැලි පවා මුමුණයි ගංග තවම තරුණයි හදසොවින් සසලේ හැඟුමන් ඔබේ නිහඬයි හදසොවින් සසලේ හැඟුමන් ඔබේ නිහඬයි ගංදෑලමල් පාදාතලා ඔබනි මුණා මතකයි ගංග තවම තරුණයි ජල තරංග හිනෙහි ගංග තවම තරුණයි ජල තරංග හිනෙහි
ගංදෑලවල අපි කී කතා ගඟ රැලි පවා මුමුණයි ගඟ තවම තරුණයි මේ බැඳි කළුවරව අපේ ජනකතා සාහිත්‍ය හරිම පොහොසත් මතක එක පිට එක අරගෙන ඇවිල්ලා අපේ කතන්දර සාහිත්‍යය පෝෂණය කරනවා. අතීත ජනකතා තුළ තියෙන පාඩම් සමාජය පිළිබඳව බොහෝ තොරතුරු අපිට ඒ තුළින් කියල දෙනවා. ඇතැම් වෙලාවට මේ අතීත රාජවංශගත පුරාතන මතක යළි යළිත් අවුස්සලා අපේ ගාවට දෙන්නත් ඒ කතා සමත්වෙනවා. ජනකතා සාහිත්‍යය උපයෝගි කරගෙන ගොඩනැගුණු බණකතා සාහිත්‍යයක් අපිට තියෙනවා. නිසා ගුණධර්ම සිරිත්විරිත් වත්පිළිවෙත් ගැන අපිට නොදැනීම කියා දෙන්න ඒවට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ හින්දා තමයි කතන්දර අපේ විනෝද මාධ්‍යයක් විදිහට වජිර මෙච්චර කාලයකට වර්ධනය වෙලා අපිත් එක්ක ආවේ. අමල් බිසෝ කතාව, නිදි කුමාරිගේ කතාව, මුතු කුමාරිගේ කතාව, රයිගමයයි ගම්පලයයි කැකිල්ලි රජ්ජුරුව මේ ආදී වූ කොයිතරම්නම් කතා අපි කියවල තියෙනවද. ඉතින් ඒ අතරේ අපි යනවා රයිගමයයි ගම්පලයයි හම්බෙන්න. හැබැයි රයිගමයයි ගම්පලයයි හම්බෙන්න ගියා අපිට හමු වෙන්නේ රෝහණ බැද්දගේ ප්‍රවීණයා සහ බන්දුල විජේවීර ගායන ශිල්පියා. කලියුග කාලෙට උපන්න නුවණක් කාරයෝ දෙන්නෙක් අතර මගදි මුණ ගැහිලා මාර්ගයක් යට ඉඳගත්තේ එකෙක් රයිගම පැත්තේ අනිකා ගම්පොළ පැත්තේ එකෙක් රයිගම පැත්තේ අනිකා ගම්පොළ පැත්තේ කොහොමද ඒ පැත්තේ තොරතුරු අර ගිරීස්මේ ඒ පැත්තේ එහෙට තදින් වැස්ස වහිනවා අපේ පැත්තේ මහ කකුලුව ඔඩියේ උන්ට කෙලින් යන්න කියලා දෙනවා. මොකද්ද කිව්වේ? අපේ පැත්තේ මහ කකුලුව ඔඩියේ උන්ට කෙලින් යන්න කියලා දෙනවා. ඒ කිව්වේ මහ කකුලුව කෙලින් අතට ගමන් කරනවා. නෑ නෑ. එහෙනම් ඔඩියේ උන්ට යන්න කියනවා. කොහොම වුණත් පහු වෙනකොට පොඩි එවුන්ට පුළුවන් වෙනවා. මොන පිස්සුද? උන් ඔක්කොම හරහට යනවා. කලියුග කාලෙට උපන්න නුවණක් කාරයෝ දෙන්නෙක් අතර මගදි මුණ ගැහිලා මාර්ගයක් යට ඉඳගත්තේ එකෙක් රයිගම පැත්තේ අනිකා ගම්පොළ පැත්තේ එකෙක් රයිගම පැත්තේ අනිකා ගම්පොළ පැත්තේ කොහොමද ඒ පැත්තේ තොරතුරු එහෙට වැස්ස ඒ පැත්තේ ඒ ගිනි රස්නෙට පායනවා. අපේ පැත්තේ මේ කාලෙට ගම් වතුරේ ඔරු පැදගෙන එහෙ මෙහෙ යනවා. මොකක් කිව්වා? අපේ පැත්තේ මේ කාලෙට ගම් වතුරේ ඔරු පැදගෙන එහෙ මෙහෙ යනවා. ඒ කිව්වේ සැඩ පාරෙන් බයක් නැතුව ඔරුව පදිනවා. නෑ එහෙනම් පුරුදු නිසා ඔරුවෙන් යනවා. බලාගෙනයි
ඔරුව පෙරලු නොතින් කරදර වෙනවා. පෙරලු නොතින් පෙරලුණු පිට හොඳයි කියනවා. කලියුග කාලෙට උපන්න නුවණක් කාරයෝ දෙන්නෙක් අතර මගදී මුණ ගැහිලා මාරගහක් යට ඉඳගත්තේ. එකෙක් රයිගම පැත්තේ අනිකා ගම්පොළ පැත්තේ. එකෙක් රයිගම පැත්තේ අනිකා ගම්පොළ පැත්තේ. මේ බැඳි කළුවරව හැඟුම් මුකුලිත උනොත් සිතුවැල්හි කුසුම් සර දුරු කරයි පියමල්හි නෙළුම් මල් නොපිපුනොත් වනවිල්හි බිඟුම් එහි සිරවේද කිසි කල්හි. මහාචාර්ය දර්ශන රත්නායකයන් කියන ඒ අදහසේ සිර නොවී සිරවෙමු අපි මේ බැඳි කළුවරේ අවසන් මොහොතේ. සිරවිය යුතුය ඒත් පියඹායා යුතුය. ආයේ හමුවිය යුතුය. ආයේ සිරවිය යුතුය. සිරවෙන්න ඕන, පියඹන්න ඕන, හමුවෙන්න ඕන, ආයෙ සිරවෙන්න ඕන, ආයෙ පියඹන්න ඕන. මේ තමයි ජීවිතය. ඉතින් හෙටත් අපි සිරවෙන මැදුරු තැනන තැන් හොයාගමු. මේ බැඳි කළුවරේ මම වජිර ජයවර්ධන. මම ජයනි අලුත්ගේ. සීතල සිතුවිලි උණුසුම් සුසුමින් සුවපත් කළලා බැඳේ. ජීවිත කතරට සිහිලෙල් පිනිපිදු ඉසෙමින් පෙරමං කී නිරිදේ. සීතල සිතුවිලි උණුසුම් සුසුමින් සුවපත් කළලා බැඳේ. ජීවිත කතරට සිහිලෙල් පිනිපිදු ඉසෙමින් පෙරමං කී නිරිදේ. මුවරද විසිරෙන මිහිරිම සෙනෙහයෙන් මාහද සුවඳින් පිරූ හැටි ගිනියම් සැඩහිරු දෝතින් වා කරන් සුවබර සෙවනෙලි හැදූ හැඳි. සීතල සිතුවිලි උණුසුම් සුසුමින් සුවපත් කළලා බැඳේ. ජීවිත කතරට සිහිලෙල් පිනිපිදු ඉසෙමින් පෙරමං කී නිරිදේ. නොසිතූ මොහොතක නොමියෙන විලාසයෙන් ඉරණම ඔබ ළඟ රැඳුණු හැටි වැළපෙන පැලකට මල් කැන් දෝත දරන් හිට ගැන උරුමය කෙනා හැටි. සීතල සිතුවිලි උණුසුම් සුසුමින්
සුවපත් කළලා බැඳේ ජීවිත කතරට සිහිලෙල් පිනිබිදු ඉසිමින්